අදත් මං විශේෂ කාරණා කිහිපයක් සම්බන්ධව තමයි මේ දේශනය කරන්නේ අදිෂ්ඨානය කරන්නේ. ඇත්තට මේක සාමාන්‍ය දේශනයක් නෙවෙයි අදිෂ්ඨානයක්. රටට ජාතියට සම්බුද්ධ ශාසනයට වචනය හරහා ප්‍රබල අදිෂ්ඨානයක් තමයි සිද්ධ කරන්නේ. ප්‍රබල බලයක් තමයි යොදන්නේ. ඒක හරිම බලවත්. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ වචනයෙන් තමයි තුන් ලෝකේටම බලය පැතිරෙව්වේ. ඉතින් ඒ බලය තමයි මේ රට ජාතියේ සම්බුද්ධ ශාසනය අවදි කරන්න පුළුවන් බලය තමයි මේ දේශනාවක් හැටියට සමාජයට මුදා හරින්නේ. විශාල බලයක් තියෙනවා. මේ සටන තමයි කරන්නේ. සත්‍යතා සටන, දේශෙන් සත්‍යතා සටන, සත්‍ය විවෘත කරනවා. විවෘත කිරීමෙන්, සත්‍ය විවෘත කිරීමෙන්, ධර්මයේ විවෘත කිරීමෙන් අධර්මයේ පරාජයට පත් කරන්න පුළුවන්. පරාජයට පත් වෙනවා. සත්‍ය විවෘත කිරීමෙන් අසත්‍ය පරාජයට පත් වෙනවා. බොරු දේවල් අධර්මයේ අපිට අධර්මයේ දුරු කරන්න පුළුවන් ඒ විදිහට. ඉතින් අදත් ඒ වැහිලා තියෙන සත්‍යතාවය තමයි මේ ප්‍රකට කරන්නේ. වැහිලා තියෙන දෙයක්, වහලා තියෙන දෙයක් විවෘත කරනවා. වහලා තියෙන දෙයක් විවෘත කරනවා. ඉතින් එය නැවත නැවත ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න මේ විශාල සැනසීමක් Tamanට ලබා ගන්න පුළුවන්. අද විශේෂයෙන්ම කෙස් කලඹ ගැන, කාන්තාවන්ගේ, ගැහැණු දරුවන්ගේ කෙස් කලඹ ගැන, ඒකේ අර්ථය සහ එයින් එන දෝෂ, එය භාවිතා කරන නොපෙනෙන බලවේග පිළිබඳව අද පැහැදිලි කරනවා. ඒ ප්‍රයෝජනයට ගන්න පිරිසක් ඉන්නවා. Taman දන්නේ නැහැ. ඒ වෙනුවෙන් පෙළ ගැහිලා තිබෙනවා සත්ව කොට්ටාස මේ ගැහැණු දරුවන්ගේ, කාන්තාවන්ගේ කෙස් කලඹ වෙනුවෙන් ප්‍රබල ප්‍රතිපත්ති හදලා තියෙනවා. ඒක දන්නේ නැහැ. කාන්තාවන් දන්නේ නැහැ. තමන්ගේ කෙස් කලඹ වෙනත් සත්‍යයේ ප්‍රයෝජනයට ගන්නවා. ඒ වෙනුවෙන් මහා ප්‍රබල ප්‍රතිපත්ති හදලා තියෙනවා. ප්‍රබල ප්‍රතිපත්ති හදලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අද විග්‍රහයක් තමයි සිද්ධ කරන්නේ. අද සටන කතරගම දෙවියන් සමග. ඉතින් කාලි බලය පිළිබඳව පැහැදිලි කරා. ඉතින් මේ කාලි කියන එක මම සමාජයේ දැනට ලංකා පුරාම ව්‍යාප්ත වෙන දේවාල කාලි බලය සම්බන්ධව පැහැදිලි කරේ. ඉතින් මම ඒ කරුණු පැහැදිලි කරනකොට කිව්වා බෙලි මාලයක් දාගෙන ඉන්න, බෙල්ල කඩලා ලේබනවා, පුරුෂයාව පාගෙන ඉන්නවා. අන්න ඒ බලය ගැන තමයි පැහැදිලි කරේ. කෙනෙක් කියන්න පුළුවන් යසෝදරාවට කාලි කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් විශ්වයේ නිර්මාණය කරන බලය තමයි කාලි කියලා කියන්න පුළුවන්. ඒක තමයි බෝධිසත්ව ධර්මවල තාරා කියලා හඳුන්වලා තියෙන්නේ. තාරා බලය. තාරා දේවියගේ ප්‍රතිමා ලංකාවේ තියෙනවා. මේ පුරාණයේ ඇදහිම වන්දනා ක්‍රම තිබිලා තියෙන, බලයේ ප්‍රයෝජනට අරන් තියෙනවා, කෞතුකාගාරෙත් තියෙනවා. විදේශයේ දැනටත් ග්‍රීන් තාරා, රෙඩ් තාරා, වයිට් තාරා එහෙම එක එක විදිහට. ඉතින් ඒ යශෝදරා බල හැටියට තමයි ඉතින් සංකේතවත් කරන්නේ. විශ්වයේ නිර්මාණය කරන බලයක් හැටියට තමයි කන්‍යා බලය විස්තර කරන්නේ. ඒකට කෙනෙකුට තාරා වෙනුවට කාලි කියලා නම දාන්නත් පුළුවන්. එතකොට ඒක ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් මෙතනදී මම පැහැදිලි කරන්නේ එවැනි ධර්මයක් නෙමෙයි, සමාජයේ ගිලගෙන තියෙන ජීවිත අවුල් කරන ඒ කුරිරු අකුසල් බලයක් තමයි මමයි ප්‍රකට කරලා දුන්නේ. ඒන් වෙන විනාශය වළක්වා ගන්න. ඉතින් ඒක සමහර අය විතර කාලෙ විදිහට එක එක නම් දාන්න පුළුවන් එක එක දේවල් වලට. එකම නමින් කිහිප දේවල් තියෙන්න පුළුවන්. දැන් මහින්ද රාජපක්ෂ කියලා සමහර අය බයින හොරකම් කරා, හොරා කියලා බයින.
ඉතින් එතකොට මේ නම මහින්ද රාජපක්ෂ කියලා තමයි බණින්නේ. එතකොට ගම්වලක් තියෙනනේ මහින්ද රාජපක්ෂලා. අපිත් ඔය අයියා කෙනෙක් එහෙම ඉන්නත් මහින්ද රාජපක්ෂ කියලා. ඉතින් එතකොට ඒක එයා තරහ ගත යුතු නෑ. වැරදව වටහා ගත යුතු නෑ. ඒක කාටද කිව්වේ කියලා ඒක හරියටම Taman තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් අද කතරගම දෙවියන් සම්බන්ධව තමයි එතන තියෙන ප්‍රබල ගැටලුවක් සම්බන්ධව තමයි පැහැදිලි කරන්නේ. ඉතින් කතරගම දේවාලය ගත්තාම ලොකු ආධ්‍යාත්මික මධ්‍යස්ථානයකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ආධ්‍යාත්මික බලය හසුරුවන ක්‍රියාත්මක කරන ප්‍රබල මධ්‍යස්ථානය. මිනිස්සුන්ගේ මනස ආක්‍රමණය කරලා තිබෙන මානසික ප්‍රබල බල මධ්‍යස්ථානයක් තමයි මේ දේවාලය. දිව්‍ය ලෝකය සහ මනුෂ්‍ය ලෝකය සම්බන්ධ කරන තැන, සම්බන්ධ වෙන තැන. ඉතින් මේ අර එම්බසියක් වගේ තමයි. තානාපති කාර්යාලයක් වගේ තමයි කතරගම දේවාලය. මිනිස්සු දිවි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ ලෝක වලට යන්න වරම් ගන්නවා කියන්නේ ඒකයි. ඉතින් එහෙම සම්බන්ධ වෙන්න යන තැන. එතන පුදුමාකාර ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා තියෙනවා. අද ඒ සැඟවුණු දේ ප්‍රකට කරනවා. මේ කතරගම දෙවියන්ගේ වාහනේ තමයි මොනරා. මොනරා මයුරා පිට වාහනේ. මොනරා කියන්නේ මොකද්ද මේ? ඇයි මෙහෙම මොනරේ නිර්මාණය කරේ? එතනදී වැදගත් වෙන්නේ පිල් කලඹ. මොනරා එතෙන්ට යොදලා තියෙන්නේ මොනරාගේ පිල් කලඹ හින්දායි. පිල් කලඹ. එතකොට මේ කොණ්ඩෙට කාන්තාවන් කොණ්ඩෙට කියන පිල් කලඹ කියලා. ඔබේ කෙස් කලඹ. නැත්නම් පිල් කලඹ කියලා මොනර පිල් කලඹ කියලා අපි වර්ණනා කරනකොට කියනවා. මේ පිල් කලන්ත කාන්තාවකේ කොණ්ඩේ කෙස් කලඹ මේක අපි බලවත් කරාම අර වගේ ආකර්ශනීය පිල් කලඹක් හැටියට අපිට වර්ණනා කරන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒක බලවත් වුණාම. ඒතර මේ පිල් කලඹ මේ කෙස් කලඹ තමයි අතනදී පිල් කලඹක් හැටියට නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ පිල් කලඹ උඩ තමයි ස්කන්ධ කුමාරයා ඉන්නේ. ස්කන්ධ කුමාරයා නිර්මාණය කරලා තියෙන්නේ බලය තියලා තියෙන්නේ කෙස් කලඹ උඩ. මොනරා කියලා කියන්නේ ඒ සත්‍යය බලවත් වෙන්නේ පිල් කලඹ නිසායි. පිල් කලඹ උඩ ඉන්න විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ඒකෙන් අදිෂ්ඨාන කරන්න කෙස් කලඹට. කොණ්ඩේ උඩ තමයි මේ බලය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එතකොට ස්කන්ධය මෙතනදී පංචස්කන්ධය කියලා අපට කියන්න පුළුවන්. ඒ අර්ථයෙන් තමයි මේ සම්පූර්ණ බලය පිහිටුලා තියෙන. කියන්නේ මූණු හයක් තියෙනනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හරහා ගොඩනගෙන ස්කන්ධ. ඒවා එකතු වෙලා තමයි ස්කන්ධ පංචස්කන්ධය හැදෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසෙන් හරහා ගොඩනගෙන බලයන් පහක් තමයි පංචස්කන්ධය කියන්නේ. ස්කන්ධ කුමාර කියන්නේත් ඒ බලයටම තමයි. ආත්ම බලය. ඉතින් එතනදී පුරුෂ බලය තමයි දෙවියා හැටියට අරගෙන තියෙන පුරුෂ බලය. එතකොට ඒ කෙස් කලඹේ තමයි මේ බලය පිහිටලා තියෙන්නේ. හරියටම ඔය අමනුෂ්‍ය ආවේශයන් ආරූඪයන් සිද්ධ වෙනවා කෙස් කලඹ හරහා කොණ්ඩෙට අරක් ගන්නවා. කොණ්ඩෙන් තමයි ඇතුල් වෙන්නේ. ඒතර ඒ කොණ්ඩේ මත තමයි අමනුෂ්‍ය බලවේග අරක් ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ අහලා ඇති දැකලා ඇති කොණ්ඩේ ගහකට තියලා එන ගහනවා. අමනුෂ්‍යයා ගහේ හිර වෙන එන ගහනකොට එන ගහන්නේ කොණ්ඩේ තියලා. ඒ කොණ්ඩේට තමයි අරක් ගන්න. ඉතින් වසී කරනකොට කෙස් ගහක් තමයි ගන්නෙ. කෙස් ගහක් අරගෙන කෙස් ගහෙන් වසී කරන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ ඒ පුජ්‍යලයා තුලට කෙස් ගහ හිමි පුජ්‍යලයා තුලට කෙස් ගහෙන් බලය යවන්න පුළුවන්. ඇයි? කෙස් ගහ උඩ කෙස් ගහ මත තමයි මේ බලය වර්ධනය කරලා තියෙන්නේ. ගොඩනගලා තියෙන්නේ.
සම්පූර්ණ කතරගම දේවාලෙම තියලා තියෙන්නේ කාන්තාවගේ පුරුෂයාට සම්බන්ධයි ප්‍රධාන වශයෙන්ම කාන්තා කෙස් කලමේ කොණ්ඩේ තමයි ඔය දේවාලේ බලය සම්පූර්ණ පිහිටුවලා තියෙන්නේ. ඉතින් ඒ බලය සම්පූර්ණ කෙස් ගහට ගන්න පුළුවන්. කෙස් ගහෙන් එවන්න පුළුවන් ඇතුළට ඕනම බලවේගයක් ඇතුළට එවන්න පුළුවන් කෙස් ගහ හරහා. ඉතින් මේ කෙස් වලට තමයි මේ අමනුෂ්‍යයන් ඒ දේව කොට්ටාස යක්ෂ බලවේග කෙස් කලඹ හරහා කෙස් කලඹ ආධාර ඇසුරු කරගෙන ඒක විමාන කරගෙන තමයි පවතින්නේ. විමාන කරගෙන තමයි ඒකයි අර කෙස් ගහක්වත් කොහෙවත් කොණ්ඩේ පීරලා ඉස්සර ඔය අම්මලා කියන්නේ කොණ්ඩේ පීරනකොට කෙස් ගැලවෙනවා ඒවා තැන දාන්න එපා කියනවා. මොකද ඒ තරම් ප්‍රබල විෂයක් මේ කෙස් ගහත් එක්කද මම සම්පූර්ණ මේක විස්තරය කරනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කෙස් ගහට ඇයි මේ කෙස් ගහ අල්ලගෙන තියෙන්නේ? කෙස් කලඹ අල්ලගත්තේ ඇයි මේ දේව කොට්ටාස? මිනිස්සයාට අරක් ගන්න, ආවේශ වෙන්න කෙස් ගහෙන් කොහොමද කරන්නේ? මොකද්ද මේ කෙස් කලඹ කියන්නේ? මම කලින් පැහැදිලි කරා ඒ පාලි සම්බන්ධ දේශනාවලදී අදිෂ්ඨානවලදී මූලයේ පැහැදිලි කරා. ඊට කලින් යටිසිත අවදි කිරීම එතනින්දම එන්න ඕන. මනසේ ස්වභාවය තමයි අර විදිහට අවකාශය ග්‍රහණය කරගන්නෝ. ස්ත්‍රී සිතේ ස්වභාවය තමයි පුරුෂ ස්පර්ශය හොයන ස්වභාවය. ඒක තමයි ඒ හිතේ ස්වභාවය. ඒක හැදිලා තියෙන්නේ එහෙමයි. මම ඒක පැහැදිලි කරා. එතකොට මේ හිතේ හදවත ඇසුරු කරගෙන පවතින්නේ නිතරම පුරුෂයා හොයනවා. පුරුෂ බලයක් අවශ්‍යයි. නමුත් හිත පේන්නේ නැහැ පුරුෂයාට. හදවත ඇසුරු කරගෙන පවතින ඒ පුරුෂයා හොයන හිත ඒක පුරුෂයාට පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ හදවතින් ඒ හිතින් බලයක් එවනවා මොළයටත් ඉහළින් හිසට බලයක් එවනවා ඒ හොයන හිත. තමන්ගේ හිත පුරුෂයෙක් හොයනවා ඒ හිත හිස මුදුනින් කොණ්ඩයක් හැටියට එවනවා. කෙස් හැටියට එවනවා. විහිදුවනවා බලයක් හැටියට. අර හොයන්න මේ අත දික් කරනවා වගේ කෙනෙකුට අඬ ගහන්න අත දික් කරනවා වගේ තමයි මේ කොණ්ඩේ උඩට පැතිරෙන්නේ. ඇත්තටම ඒ කෙස් ගහක් නිර්මාණය වෙලා තියෙන ඒක එක හිතක්. කෙස් ගහක් කියලා කියන්නේ ස්ත්‍රී හිතක්, පුරුෂ හිතක්. ඒ අවකාශ ස්ත්‍රී ස්පර්ශය පුරුෂ ස්පර්ශය හොයන හිතක බලය තමයි මේ කෙස් ගහක තියෙන්නේ. කෙස් ගහක් හැටියට හැදෙන මේ බලය. දැන් විද්‍යාවෙන් ඔක භෞතික ක්‍රියාවලියනේ එයාලා දකින්නේ. ඒ කියන්නේ ඒක ආරක්ෂාවට කෙස් ගහක් හිසේ ආරක්ෂාවට නැත්නම් උෂ්ණත්වය යාමනය සඳහා සීතල උෂ්ණත්ව පරිපාලනය සඳහා එතන දාඩිය පිට කරන්න උෂ්ණේ පිට කරන්න. ඉතින් ඒ විදිහට එයාලා භෞතික පැත්ත තමයි භෞතික දර්ශනය තමයි දකින්නේ. නමුත් මෙතන ප්‍රබලම ආධ්‍යාත්මික දර්ශනය. අපිට උෂ්ණේ පිට කරන්නට වඩා කාන්තාවක් පුරුෂයෙක් එක පාවිච්චි කරන්නේ කාන්තාවක් පුරුෂයෙක් ආකර්ෂණය කරගන්න. කොණ්ඩේ මොස්තර දාන්නේ ඒකනේ. මොනතරම් ඒ වෙනුවෙන් කැප වෙනවද? කොණ්ඩේ වෙනුවෙන්ම. ඉතින් ඒක ස්ත්‍රී පුරුෂ ප්‍රබල ආකර්ෂණ බලයක් තමයි හිස කොණ්ඩේ කියලා කියන්නේ. ඉතින් මේ ස්ත්‍රියකගේ හිත ගත්තාම අර පුරුෂ ස්පර්ශය හොයන විදිහට තමයි ඒ හිත නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ හිත පුරුෂයාට පෙනෙන්නේ නැති නිසා පුරුෂයාට පෙන්වන්න තමයි ඒ හිත කොණ්ඩයක් හැටියට උඩට එන්නේ. ඒ හිතේ සම්පූර්ණ ලක්ෂණ ඒ කොණ්ඩේ තියෙනවා, කෙස් ගහේ තියෙනවා. කෙස් ගහේ තියෙන එක අඳුරක්, ඒක කළුවරක්. අඳුරක් හැටියට අඳුරු බලයක් හැටියට තමයි
ඒක එවන්නේ. ඒක අර ආලෝකය හොයනවා. ඒ වගේම මුහුණට දැන් පුරුෂයාව ආකර්ෂණය කරගන්න පුරුෂ බලය අවශ්‍යයි. පුරුෂයාට ස්ත්‍රී බලය අවශ්‍යයි. ඉතින් ඒ කෙනාව ඇදලා ගන්න වැඩි අවධානයක් ඇදලා ගන්න මුහුණට පසුබිමක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මුහුණට දැන් මුහුණේ ආලෝකයනේ යවන්න ඕන. ආලෝකයේ බලය හොඳට ක්‍රියාත්මක වෙන්නේ අඳුරේනේ. ආලෝක බලය හොඳට ක්‍රියාත්මක වෙන්නේ අඳුරේ. අඳුරේ පහනක් දැල්ලුවාම තමයි ඒක හිත ඇදිලා යන්නේ. ඒක බලයේ තියෙන්නේ. පහනක් මහදවල් පත්තු කරාට ඒක පේන්නේ නැහැ, දිලෙන්නේ නැහැ. අඳුරක තමයි ඒක හොඳට ඒක පේන්නේ. ඉතින් මේ මුහුණ කියන්නේ අපි කියනවා හඳ කියලා. මුහුණ හඳක් වගේ. අපි මුහුණ හඳක් හැටියට පෙන්නඳ අඳුර හඳ එළියේ තියෙන්නේ කළුවරේනේ. ඉතින් කළුවර පිටිපස්සෙන් රාත්‍රිය හැටියට කළුවර හැටියට අර හිත කෙස් විදිහට ඇවිල්ලා අඳුරක් විදිහට වෙලා ගන්නවා. එතකොට අන්න මුහුණ හඳ වගේ ආකර්ෂණශීලී වෙනවා. පුරුෂයාව ඇදලා ගන්න පුළුවන්. එතකොට ඒ පුරුෂයාට හැඟීම දෙන්න කොණ්ඩේ පිටිපස්සේ ඉඳන් ප්‍රබල බලයක් S2කට ඒ තොල්වලට මුහුණට ඒක ලබා දෙනවා. ඉතින් කෙස් ගහේ මේ විදිහට ආධ්‍යාත්මික ප්‍රබල බලයක් තියෙනවා, මානසික බලයක් තියෙනවා. ප්‍රබල ආකර්ෂණීය බලයක් පුරුෂයාව ඇදලා ගන්න හිත තමයි කෙස් ගහක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි පුරුෂයෙක් අපි ආකර්ෂණය කරගන්න අවශ්‍ය විට කාන්තා මොකද කරන්නේ? කෙස් කලඹ අරගෙන ඉස්සරහට පුරුෂයාට පේන්න ඇඟෙන් ඉස්සරහ කොටසට දා ගන්නවා. පිටිපස්සේ කොණ්ඩේ අරගෙන ඉස්සරහට දානවා. ඒ කියන්නේ ඉස්සරහක වක් කරනවා වගේ දෙයක් තමයි කරන්නේ. ඒ කියන්නේ ආකර්ෂණ බලය ඒ හිත තමයි ඉස්සරහට දාන්නේ. එතකොට ප්‍රබල ආකර්ෂණයක් එකෙන් ඇදලා ගන්න පුළුවන්. උපතින්ම ලැබුණු බලයක් විපාක බලය පුරුෂයාව ඇදලා ගන්න. ඒ පුරුෂයාව අදින බලයක් ඒ කෙස් ගහේ තියෙනවා. ඒ වගේම පුරුෂයා කෙස් ගහේ තියෙන ස්ත්‍රී ආකර්ෂණය කරන බලයක් තියෙනවා. ඒ බලයක් තමයි කෙස් ගහේ තියෙන්නේ. තමන්ගේ ඇතුළාන්ත හිත තමයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඇතුළත හිත. හිතේ භෞතික ස්වરૂපය, භෞතික නිර්මාණයක් තමයි කෙස් ගහක් හැටියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක මේ දේව කොට්ටාස බුදුවරුන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. අර ආලවක යක්ෂයා ඉගෙනගෙන තිබුණයි කියන්නේ ඒ කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගෙන් ඒ බුදුවරුන්ගෙන් සූත්‍ර ධර්ම ඉගෙනගෙන තිබෙනවයි කියන්නේ. ඒ ගාථානේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ඒවට උත්තර දුන්නේ නැත්නම් හිස පරසක් වල ගහනවයි කියලා කිව්වේ ආලවක යක්ෂයා. ඒ වගේ ඒ දේව කොට්ටාස මේවයි ක්‍රියාකාරීත්වය බුදුවරුන්ගෙන් අහගන්නවා. ඇවිල්ලා ප්‍රශ්න කරනවා, දැනගන්නවා. ඉතින් ඒවා ඊට පස්සේ මේ වගේ දේවල් වලට එය පාවිච්චි කරනවා එයගේ සැපේ සඳහා. ඉතින් කෙස් ගහ කියන්නේ හරිම අවදානම් දෙයක්. මොකද ඇතුළත හිත ඇතුලේ තියෙනකොට පේන්නේ නැහැ. Taman හිතන දේ පේන්නේ නැහැ. ඒ වුණාට හිතන දේ ඒ හිතන හිත තමයි කොණ්ඩේ හැටියට එළියට ඇවිල්ලා තියෙන්නේ. එළියට ඇවිල්ලා තියෙන්නේ කොණ්ඩෙන් කෙස් කලඹෙන් තමන්ගේ සම්පූර්ණ ජීවිතේම ඇදලා ගන්න පුළුවන්. ඇදලා ගන්න පුළුවන්. ඒකයි වසී කරන්න, ආත්ම බන්ධනය කරන්න, ගුරුකම් කරන්න කෙස් ගහක් ගන්න. කෙස් ගහෙන් පුළුවන්. මොකද ඒක තමයි හිත. තමන්ගේ හිත, තමන්ගේ අදහස, තමන්ගේ චේතනා, තමයි කර්ම ශක්තිය ඒ තුල තියෙනවා. ඒවෙන් තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් තමන්ව සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන් ප්‍රබල අදිෂ්ඨාන ආහාර. මොකද ඒ වෙනුවෙන් කෙස් ගහට තමයි ওই පෙරහැර කරන්නේ. පෙරහැරවල් නිර්මාණය වෙලා තියෙන තමන්ගේ කෙස් ගහට. ඒ විදිහට අපි නොදන්නවා වුණාට අපි වෙනුවෙන් මේ ලෝකේ පෙළ ගැහිලා තියෙනවා. දිවි ලෝකත් පෙළ ගැහිලා තියෙනවා. අමනුෂ්‍ය කොට්ටාස පෙළ ගැහිලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ දේවාල ගමින් ගමන් නිර්මාණය වෙලා තියෙන්නේ. එක කෙස් ගහකට මොනතරම් බලයක් ගොඩනගනවද? මොනතරම් පහම් ප්‍රමාණයක් දැල්වනවද තමන්ගේ කෙස් ගහට?
ඒ පහන් ලක්ෂයක් පත්තු වෙනවා දවසකට. එක දරුවෙකු එක කෙස් ගහකට පහන් ලක්ෂයක් පත්තු වෙනවා. ඉතින් වාර්ෂිකව මහා පෙරහැරවල් පවත්වන රට පුරා මොනතරම් පෙරහැර ප්‍රමාණයක් පවත්වනද කෙස් ගහක් වෙනුවෙන්. ওই පෙරහැර අපි දැන් කිව්ව කතරගම දෙවියන්ගේ පෙරහැර ගත්තම රාත්‍රියේ තමයි ඒ පෙරහැර පවත්වන්නේ. තමන්ගේ කෙස් ගහත් බලන්න ඒක රාත්‍රියක් වගේ. රාත්‍රී මාර්ගයක් වගේ. කෙස් ගහක් කියන්නේ පාරක්. පාරක් ඒක රාත්‍රියේ තමයි ඒ කළු පාටින් දක්වන්නේ රාත්‍රියේ කළුවර. එතකොට මේ පෙරහැර බලන්න රාත්‍රියේ කළුවරේ අර මාර්ගයක් පාරක් දිගට තමයි මේ බලය අරගෙන යන්නේ. ඒ කියන්නේ මේ මාර්ගයක් තමයි බලවත් කරන්නේ. පෙරහැරක් විතර නැටුම් ගැයුම් වැයුම් වලින් අර අදිෂ්ඨාන බලය පිහිටුවන්නේ රාත්‍රී මාර්ගයට. ඒක රාත්‍රී මාර්ගයක් විදිහටමයි කෙස් ගහක් තියෙන්නේ. ඒකත් පාරවල් වගේ. ලක්ෂ ගාණක් පාරවල් තමන් තුළට යොමු වෙලා තියෙන. ඒ වගේම තමනුත් හැම පැත්තටම තමන්ගේ බලය බිහිදුවනවා. මාර්ග දිගී, පාරවල් දිගී එක එක පැතිවලට හිත් ගොඩාක් තමන් අදිෂ්ඨාන ගොඩක් මේ ලෝකයට විහිදුවනවා පුරුෂයන් ආකර්ෂණය කරගන්න. කෙස් ගහ කියන්නේ අතක් වගේ. ඒ වගේ ඒ හස්තයන් හැම පැත්තටම දස දිශාවටම තමයි යොමු කරනවා පුරුෂ ආකර්ෂණයට ඇදලා ගන්න පුළුවන් ප්‍රබල මානසික බලයක් ඒ කෙස් කලඹේ තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ ශාස්ත්‍රය මේ ක්‍රියාකාරීත්වය ඒ දේව කොටස් දන්නවා. ඒව බොහෝ විට බුදුවරුන්ගෙන් ඉගෙන ගත්ත දේවල් පුරාණේ ඉඳන් එනවා ප්‍රතිපත්ති. ඉතින් ඒ නිසා ඒ දේව පින්තූරවල ප්‍රබල බලයක් කියලා ගොඩනගලා තියෙනවා. ප්‍රබල අධිෂ්ඨාන ගොඩනගලා තියෙනවා. අපිට ඒක සුළු කොට තකන්න බෑ. මොකද එක රැයකට පහන් ලක්ෂ ගණන් පත්තු වෙනවා ගෙවල් වල. ඒ ක්‍රමය හදලා තියෙන්නේ යාලා. දන්නේ නැහැ මේ මිනිස්සු තමන්ගේම දරුවන්ගේ විනාශය, තමන්ගේම බිරිඳගේ විනාශයයි ඒ සිද්ධ කරන්නේ කියලා. ඉතින් මේක තමයි එකම සත්‍යතාවය. මේව හංගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ සත්‍යතාවයේ සංගවන්න බෑ. ඒ හොඳට තමයි දැක බලා ගන්න පුළුවන්. කෙස් ගහ හරහා තමයි සම්පූර්ණ ඔය අමනුෂ්‍ය කොටාස ඇතුළට රිංග ගන්නෙ. මේක තමයි මනස. ඒ කෙස් ගහේ ඉඳන් කොණ්ඩේ ඉඳන් මනස පාලනය කරන්න පුළුවන්. මොකද මනසේම කොටසක් ඒක. මනසින් හැදුණු දෙයක්. මනසම තමයි කෙස් කියලා කියන්නේ. ඒ නිසා කොණ්ඩෙට එන්නේ අමනුෂ්‍යයා. එතන ඉඳන් තමයි ජීවිතේ පාලනය කරන සම්පූර්ණ ආත්ම රසයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්න පංචකාමයන් විඳින්ද ඒ විදිහට මිනිස්යා තුලට පැමිණෙනවා. ඒ දෝෂ තියෙනවා නම් ඔය ඒ ශාන්ති කර්මවලදී ඔබ දැකලා ඇති. මමත් එහෙම අහලා තියෙනවා. එහෙම සිද්ධි ඒ ගහට තියලා සමහර අය බෝගස් වලට තියලා එහෙම ප්‍රබල යක්ෂ ආවේශ තියෙනවා නම් එක තැනක මට මතකයි ඒ අම්මා කෙනෙකුට එහෙම රෑ 12ට හූ කියනවා. ප්‍රබල යක්ෂ බලය ඒ මන්ත්‍ර වලින් මන්ත්‍ර ජප කරලා එයාව ආරූඪ කරලා ගිනි කබලක් අතට දීලා ගමේ තියෙන වැව කෙළවරේ තියෙන බෝගහ ගාවට අරන් ගිහිල්ලා කොණ්ඩේ බෝගහට තියලා ඇන ගහලා තියෙනවා. ඊට පස්සේ දෝෂේ නැති වුණා කියලා කියනවා. ඉතින් ඒ විදිහට එහෙම සිද්ධ කරනවා. ඉතින් වශී ගුරු කම්මලදී වශී කියන්නේ ආත්ම බන්ධනේනේ. පුරුෂයෙකුට කාන්තාවක් ඕන වුණාම කාන්තාවගේ කෙස් ගහක් තමයි අරන් යන්නේ. කතරගම දෙවියෝ ඉන්නේ පිල් කලඹ උඩ කෙස් ගහේ තමයි ඒ බලය තියෙන්නේ. ඉතින් එතකොට ඒ කෙස් ගහ කෙලිම තමන්ගේ හිතනේ හිත තමයි අරන් යන්නේ. ඒකලා හිත බලවත් කරනවා. හිතට අදිෂ්ඨාන කරලා බලවත් කරනවා. මොකද ඒ බලය එයාලා ගොඩනගලා තියෙන්නේ. තමන්ගේ කෙස් ගහ ආක්‍රමණය කරලා තියෙන්නේ.
ඒ බලය සම්පූර්ණයෙන් ඔවුන් අත්පත් කරගෙන තියෙනවා. ඒකට යන්න එන්න පුළුවන් Tamanට. ඉතින් මේ ශාස්ත්‍රය හොඳට තේරුම් ගන්න කතරගම දෙවියෝ හැටියට එතන ස්කන්ධ කුමාර ඒක තමයි නියම අර්ථය එතන ස්කන්ධ කුමාර කියලා කියන්නේ. ස්කන්ධ කියන්නේ ඔක පංචස්කන්ධයට තමයි එලා දක්වන්නේ. ඒකයි මූණු හයක් දක්වලා තියෙනවා. මූණු හය සත්තු නෑනේ. ද මිනිස්සු ඔය පිටරටවල මිනිස්සු වෙන ඔලු දෙකේ මිනිස්සු එයාලා පුදුම දුකක් විඳින්නේ. ඒක අකුසල විපාකයක්. ඉතින් මූණු හයක් තියෙනවා නම් ඒක ඒ සත්වයෝ එහෙම නිර්මාණය වෙන බලය පෙන්වන්නේ. කතරගම රාවණ රජුරන් දසිස් රාවණ කියන ඔය හිස් 10ක් ඔලු 10ක් ඇඳලා තියෙනවා. ඒ අර බල 10ක් පෙන්වන්නේ. ඒ වගේ මෙතනත් මේ මූණු 6ක් පෙන්වන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේ ආයතන 6 පෙන්වන්නේ. ඒවට තමයි ස්කන්ධ කියන්නේ. ඒවෙන් තමයි ස්කන්ධ ගොඩ නැගෙන්නේ. ආත්ම බලය. එතකොට ඒ ආත්ම බලය තමයි කෙස් ගහ උඩ ඒ දේව කොටාස නිර්මාණය කරලා තියෙන්නේ. කෙස් ගහ ඒ පිල් කලඹ උඩ මොනරා උඩ ඉන්නේ ඒකයි. ඔය මොනර අයින් කරලා දෙවියෝ විතරක් ගත්තා නම් හරි. කතරගම දෙවියෝ හරිනම් ඉන්න ඕන මොනර නැතුව. එතකොට එයාට ටිකක් අමාරුයි. සම්පූර්ණ මොනරාගේ මොනර තමයි වාහනේ. ඒ බලය යන්නේ කතරගම දෙවියෝ යනවා කියලා කියන්නේ පිල් කලඹ උඩින් මොනරා උඩින්. ඒ බලය යන්නේ ඒ කෙස් කලඹ දිගේ තමයි බලය යන්නේ. යන්න බැරි වෙන මොනර නැතුව. පිල් කලඹ නැතුව ඒ බලයට ගමන් කරන්න අපහසුයි. ඒක හැම දෙවි කෙනෙකුටම වාහනයක් තියෙනවා. ඒවා කෙස් ගහෙන් හරි ලොම් ගහෙන් හරි නියපොතු වලින් හරි අතින් හරි පයින් හරි කනින් හරි කොහෙන් හරි යන බලයක් තමයි සංකේතවත් කරන්නේ. ඒකට ජීවම් කරනවා. පෙරහැර පවත්තලා පහම් පත්තු කරගෙන ජීවම් කරන බලවත් කරන අදිෂ්ඨානය. ඒකල ඒ හරහා තමයි මේ අමනුෂ්‍ය කොටාස ප්‍රවේශ වෙන්නේ. ඉතින් ඒ කෙස් ගහ කොණ්ඩේ එවැනි ප්‍රබල අමනුෂ්‍ය බලවේග තියෙන බන්ධන තියෙනකොට කෙස් සම්පූර්ණයෙන් අයින් කර බන්ධන කැපෙනවා. ඒකයි ඉතින් පැවිදි වෙනකොට එම කෙස් කැපුවාම ඒ බන්ධන වලින් එයට නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ගොඩක් ඉතින් ඒ දේව කොට්ටාසේ ප්‍රතිපත්ති නිර්මාණය කරලා තියෙන ඒ ඇගේ යැපීම සඳහා. ඉතින් එතන ඇත්තටම කතරගම දෙවියන්ගේ රූපේ එතන පිහිටුවල විතරයි තියෙන්නේ. එතන ප්‍රබල ක්‍රියාකාරීත්වයක් පෙන්눔 කරලා නැහැ. දැන් කාලි රූපේ නම් ලේ බොනවා තියෙනවා කෙලින්ම. ඒ සංසර්ග ක්‍රියාවල එහෙම නිර්මාණය කළාද මෙතනදී කෙස් කලඹ උඩ කෙස් ගහ උඩ බලය ස්ථාපිත කරලා තියෙනවා. එතන ඉන්නවා ඒ බලය ගොඩනගලා තියෙනවා. හැබැයි ඊට පස්සේ ඒක එයාලා ප්‍රයෝජනෙට ගන්නවා. ඒ කියන්නේ ඕනම අමනුෂ්‍යයන්ට මිනිස්යාගේ ශරීරයට යවන්න පුළුවන් බලය තමයි එතන ලෑස්ති කරලා තියෙන්නේ. හරියට වාහනය සූදානම් කරලා තියෙන එනේන අය වාහනේ යවනවා වගේ වැඩක්. කතරගමට යන අයට වරම් දෙනවා කියන්නේ ඒකයි. එනේන අයව යවන්න පුළුවන්. මොකද අර වාහනයක් තමයි ද නිර්මාණය කරලා තියෙන්නේ. ඒවා පොදු වාහනයක්, පොදු බලයක් නිර්මාණය කරලා තියෙන. ඒකයි ස්කන්ධ කියලා කියන්නේ. අසවලා කියලා නෑනේ. අසවලා කියලා නෑ ස්කන්ධ කුමාර කියලා තියෙනවා. ඒක පිරිමියාට සම්බන්ධයි. කාන්තා බලයත් එතන පාර්වතී නැත්නම් වල්ලි අම්මා කියලා එතන තියෙනවා. ඒ හරහා ස්ත්‍රී පුරුෂ බල දෙකම එතන තියෙනවා. පොදු නියෝජනයක් එතන තියෙන්නේ. ඒ නිසා දෙපාර්ශ්වයටම බලය යවන්න පුළුවන්. වරම් දෙනවා කියලා ඒ අල්පේශාකේ දේව කොට්ටාස යක්ෂ ගන්ධබ්බ කුම්භාණ්ඩ නාග කියන කොට්ටාස ඒ හරහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා තමයි යන්න ලේසි. සාමාන්‍ය පිරිස එච්චර බලයක් නැහැ. නමුත් එතන විශාල බලයක් ගොඩනගලා දෙන කතරගම දේව රූපයේම විශාල බලයක් ගොඩනගලා තියෙන නිසා අනිත් අමනුෂ්‍යයන්ටත් ඒ ඇයට එකතු වෙලා ඒ හරහා යන්න ලේසි. එකම කෙස් ගහෙන් එකම ආත්මයට ගොඩක් අයට එන්න බැහැනේ. ඊට පස්සේ ඔන්න එතනදී රණ්ඩු සරවල ඇති වෙනවා. බලය වැඩි කෙනා තමයි එතන ජයග්‍රහණය කරන්නේ. නිසා කතරගම දෙවියන් මේ
විශේෂයෙන්ම කාන්තාවගේ එතන කතරගම දෙවියෝනේ බලවත් පුරුෂ බලයනේ. නිසා කාන්තාවන්ගේ කොණ්ඩය හිස ආක්‍රමණය කරලා තියෙන කතරගම දෙවියන්. ඒ දේව කොට්ටාසය. කතරගම දෙවියෝ කියලා කෙනෙක් නැහැ. ඒක පොදු බලයක් නිර්මාණය කරලා තියෙන. ඒ වටේ ඉන්නවා දේව කොට්ටාස අනන්ත ප්‍රමාණය. ඉතින් එතෙන්ට එන බලවත් අය ඒ කාන්තාවන්ගේ ඇඟට යවනවා. ඒක බොහෝ විට මායම් දක්වා මේව බලවත් වෙන්නේ නැහැ. නමුත් ආත්ම සාරය ඇදලා ගන්නවා. හිත ඇදලා ගන්නවා. ඉතින් ඒ හිතට තමයි ඒ කොණ්ඩේ හරහා එන්නේ. ඊට පස්සේ එතන ඉඳන් කරන්නේ සම්පූර්ණයෙන් ඒ ජීවිතය ඒ අමනුෂ කොටාස ඌමනා විදිහට පාලනය කරනවා. පාලනය ගොඩක් කාමයන්ට යොමු කරනවා. ඇවිද්දෝනවා. ඉත්ති වාහනං කତ୍වා අනුයන්ත දිසෝ දිසං පුරුෂ වාහනං කତ୍වා අනුයන්ත දිසෝ දිසං කියලා තියෙනවා. මේ ස්ත්‍රිය වාහනයක් විදිහට කරගෙන ඒ මියත යනවා. ඉතින් ඔය හිස උඩින් ඉන්නේ බලේ තියෙන්නේ. ඉතින් වාහනයක් කරගෙන ඒ මියත ගමන් කරනවා. ගොඩක්ම දේව කියන්නේ එයාලා සංසර්ග බලයේ තියෙන්නේ. දිව්‍ය ලෝකේ වෙන මොකුත් නැහැ, සංසර්ගයක් විතරයි තියෙන්නේ. දෙවියන් දිව්‍යාංගනාව සංසර්ගෙදීමක් තියෙන්නේ. ඒක දේව කියන්නේ ද්වයන්ද්වය සමාපජ්ජනේ තමයි දේව කියලා කියන්නේ. දෙදෙනෙක් එකතු වීම කියන්නේ සංසර්ගයේ තමයි දේව කියලා කියන්නේ. දේවාලය කියන්නේ සංසර්ග බලයක්. එතන තියෙන්නේ එහෙම බලයක් තමයි. ඒකයි දේවාලය වැහිලා තියෙන්නේ ඒකයි. සංසර්ගය කියන්නේ වැහුණු දෙයක්. ප්‍රකට දෙයක් නෙවෙයි. ප්‍රකට වුණොත් ඒ බලේ නෑ. සංසර්ග ක්‍රියාවලිය, උත්පත්ති හදන ක්‍රියාවලිය, අවිද්‍යාව, මෝහය, අන්ධකාරය ඕනම උත්පත්තිය සඳහා. ඒක ප්‍රකට වුණොත් උත්පත්තියක් නෑ. ඒ කියන්නේ අපි උපදිනකොටම එතන ක්‍රියාවලියේ තේරෙනවා නම් එතන එකතු වීමක් වෙන්නේ නෑ. එකතු වෙන්න බෑ. ඒ ක්‍රියාවලිය මොකද්ද කියලා හරියට වැටහෙනවා නම් උපදින්න බැරි වෙනවා. ඒ නිසා ඒක විශ්වයේ විසීම වහලා තියෙන උත්පත්තිය කියන දේ. උපත සිදුවෙන ආකාරය අපි දන්නේ නැහැ. නොදන්න නිසා තමයි උත්පත්තියක් සිදු වෙන්නේ. දැනගන්නවා නම් එතන උත්පත්තියක් සිදු කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒක අපි අපේ සංසර්ගය, අපි ඉපදුන සංසර්ගය තමයි අම්මා තාත්තා කියලා අපි හඳුන්වන්නේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නේ සංසර්ගයක්. ඉතින් ඒක පූජනීයත අපි සලකනවා. නමුත් ආපස්සරල සංසර්ගයේ දිහා බැලුවම අපි ඒක පිළිකුල් සහගතව දකින්නේ. මොකද ඒක සමාජයට ගන්නෙ නෑ. ඒක හංගලා තියෙන දෙයක්. ඒක හංගලා තියෙන්නේ ඒක සැඟවුණු දෙයක්. ඒක ප්‍රකට වුණොත් ඒකේ බලය නැති වෙනවා. මොකද ඒක අවබෝධ කරගත්තොත් මෝහය නැති වෙනවනේ. එතන ඒ යථාර්ථය අවබෝධ කරගා උත්පත්තිය කියන්නේ කුමක්ද කියන එක අවබෝධ කරගත්තොත් එතන උත්පත්තියකට එන්න බැරි වෙනවා. යථාර්ථය අවබෝධ කරගත්ත. ඒ නිසා ඒක වැහිලා තියෙන්නේ. මේ සංසාරයේ වැහුණු දෙයක් විශ්වයේ තියෙන. ඒ දේවාලෙත් වැහෙන්නේ ඒක වහලා තියෙන්නේ. කළුවරක් තියෙන්නේ. දේවාලේ විවෘත වුණොත් බලයක් නැහැ. දේවාලය කියන්නේ සංසාරක බලයක්. ඉතින් ඒ සත්‍යයා තුලට යන්න පුළුවනොත් එවැනි බලයකින්. කෙස් කියන්නේ සංසර්ග බලයක්නේ. සංසර්ග බලය, සංසර්ග චිත්තේ භෞතික බලය තමයි කෙස් කියන්නේ සංසර්ග බලයක්. ඉතින් ඒ සංසර්ගයේ තුලට තමයි බලය තුලට තමයි මේ දෙවියන් එන්නේ. මොකද එයාට තියෙන්නේ බලය. දේවාලය හදලා තියෙන්නේ මේ විදිහට. දේවාලය කියන්නේ සංසර්ගය කියන එකයි. ඒක කලුරට නිර්මාණය කරලා තියෙන, වහලා තියෙන්නේ ඒ බලය සඳහා. ඒක විශ්වයේ නිර්මාණය වෙලා තියෙන ආකාරයක්. ඉතින් මෙතන කරුණු ගොඩාක් තියෙනවා. ඉතින් මේ ටික මම මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නේ ඒ බන්ධන වලින් නිදහස් වෙන්න. ඉතින් මේකට ආරක්ෂාව දීසින් යන්ත්‍ර නිර්මාණය කරලා තියෙන කෙස් ගහට, කෙස් කලමට ඒ ආරක්ෂාව අදිෂ්ඨානය යොදලා තියෙනවා. ඒ නිර්මාණයක් කරලා තියෙන කෙස් ගහක් වටේ බුද්ධ බලය දීසින් අදිෂ්ඨාන බලය පිහිටුවලා ඇතුළට යන්න බැරි වෙන්නේ. ඒක ආවරණය කරලා තියෙන. අමනුෂ්‍යයන්ට ඇතුළට යන්න බෑ, අරක් ගන්න බෑ. දීසින් යන්ත්‍රයට පහනක් දැල්ලනකොට ඒ බලය ක්‍රියාවෙන් තමන්ගේ කෙස් ගහක් ගානේ අදිෂ්ඨාන පිහිටුවලා තියෙන බුද්ධ බලය, දීසින් අදිෂ්ඨාන බලය අමනුෂ්‍යයන්ට ඇතුළට යන්න බෑ. ඉතින් තමන්ට පුළුවන් තමන් දෙමව්පියන්ට, අම්මලාට පුළුවන් දරුවන් දූවරුන් ආරක්ෂා කරගන්න. ඒ බලය ඒ වගේ විනාශයකට යන්නේ නැතුව එයාලා නිවැරදි මාර්ගය යොමු කරවන්න, අර බලවේග වලින් ආරක්ෂා කරගන්න.
පොල් තෙල් වලට ඉතිපිසෝ ගාතාව, තෙල් වලට හිසේ ගාන තෙල් වලට ඉතිපිසෝ ගාතාව දහස් වාරයක් නැත්නම් දසදහස් වාරයක් හරි කමන්නේ කියලා අදිෂ්ඨාන කරලා ඒ තෙල් හිසේ ගන්න පුළුවන්. එතකොට ස්කන්ධ කුමාරට එන්න බෑ. අමනුෂ්‍යයන්ට එන්න බෑ. මොකද ස්කන්ධ මරුව කෙනෙක් බලයක් තමයි බුද්ධ බලය. පංචස්කන්ධේම මරපු බලයක්. නිරෝධයට පත් කරලා තියෙන්නේ බුද්ධ බලය. ඉතිවිසෝ ගාතාවේ බලය තියෙනවා. ඒ බලේ පිහිටුවලා හිසේ කෙස් වල ගෑවහම අර සම්පූර්ණ ආවේශ බල නැති වෙලා යනවා. අල්ලගන්න බැරි වෙනවා. ඉතින් තව ඉදිරියට මම පැහැදිලි කරන්නම්. මේ ටික හොඳට තමයි නැවත නැවත ශ්‍රවණය කරලා තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ චක්‍රවර්ති සටනට එකතු වෙන්න අපිට විශාල ගමනක් යන්න පුළුවන්. මේ නොපෙනෙන බලවේග සම්පූර්ණ සිංහල ජාතිය වහලා තියෙන්නේ. දෙමළ බලවේගනේ ස්කන්ධ කුමාර හැටියට ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන්නේ සිංහලයා යටපත් කරන්න. සිංහලයා විනාශයක් තමයි මේක සිද්ධ වෙන්නේ. තියෙන ඕනේ පෙරහැර තමයි දලදා පෙරහැර. ඒකෙන් එහෙම විනාශයක් වෙන්නේ නැහැ. නමුත් කතරගම පෙරහැර කියන්නේ මේ ජාතිය වඳ කරන ඒ වගේ නිදහස් මානසිකත්වයේ නැති කරන නිදහස් චින්තන ශක්තිය නැති කරන ප්‍රබල බලයක්. අපිට නැවත අපිට ආධ්‍යාත්මික නැගිටින්න පුළුවන්. අපි මේ බාධක වලින් ඉස්සරළම නිදහස් වෙලා ඉන්නවා.